දැන් පෙරවරු 8යි විනාඩි 6යි 91.7 91.9 ජාතික ගුවන්විදුලියේ ජාතික නාලිකාව සමග සමීපව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අපහායක් වෙන්න ඔබට ආරාධනා. ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ අතුරුගිරිය උරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත පූජ්‍යපාද තලගල ධම්මගවේෂී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. ඉද්ධිපාද ධර්මයන් නම් කුමක්ද? ඉද්ධිපාද ධර්මයන් අපගේ නිවන පසක් කරන්නට කෙසේනම් උපකාර වන්නේ දැයි පහදා දෙන්නට. සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තය ඇසුරින් අද ධර්මානුශාසනාව. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස
සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ ඉන්දිපාදා භාවිතා බහුලී කතා අපාරාපාරං ගමනාය සංවත්තං තීති. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, ලෝතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ මුළු මහත් ලෝකයා කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධය අතරින් පුංචි දහං බිඳක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතයේ සකස් කරගන්නට, ආලෝකමත් කරගන්නට, මෙලව ජීවිතයේ සැනසිලිදායක කරගෙන, ඒ වගේම පරලොව ජීවිතයන් ආලෝකමත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියන මේ උදාරතර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාව ඇති කරගෙනයි ඔබ මේ මොහොතේ දහම් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පවතින දුක පිළිබඳව කරුණු කාරණා රාශියක් ලෝකයාට දේශනා කොට වදාළා. ඒ වගේම මේ දුක ඇති වෙන්නට බලපාන්නේ මොන හේතු සාධකයන්ද කියන කරුණ, දුකට හේතුව පැහැදිලි කොට වදාළ බුදුරජාණන් වහන්සේ දුක නැති කරන ගමන් මාර්ගය අපට දේශනා කළා. ඒ මාර්ගයේ ගමන් කරලා සියලු දුක් වලින් විරහිත වුණු සදාකාලික සැනසෙල්ල සාක්ෂාත් කර ගනිමින් සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ගන්න ආකාරය ඊ타මත්ම පැහැදිලිව ලෝකයාට දේශනා කොට වදාළා. ඒ අයුරින් මේ සංසාර දුකෙන් ඈතර වෙලා නිර්වාණය සාක්ෂාත් කර ගන්නට උත්සාහවත් වෙන වෑයම් කරන බෞද්ධ ජනතාවට ඒ ගමන් මාර්ගයේ වඩාත් හොඳින් පහසුවෙන් ඉෂ්ට කර ගැනීම සඳහා, නිවනට වඩාත් පහසුවෙන් ළඟාවීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් අන්තර්ගත කරන වැදගත් දේශනාවක් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා වශයෙන් තෝරා ගන්නට යෙදුනි. මා තෝරාගත් මේ ගාථා පාඨය ත්‍රිපිටක දේශනාව තුළ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මහා වග්ගයට අයිති ඉද්ධිපාද සංයුක්තයේ තාපාල වර්ගයට ඇතුළත් වෙන අපාර සූත්‍ර දේශනාව හැටියටයි බණ පොතේ සඳහන් වෙන්නේ. අපාර කියලා කියන්නේ ඊතර වෙන ආකාරය. අපාර සූත්‍රයෙන් අපිට උගන්වන්නේ මේ සංසාර සාගරයෙන් ඊතර වෙන ආකාරය, නිර්වාණය සාක්ෂාත් කරගන්න ආකාරය. ඒ නිසා බෞද්ධ පින්තුන් හැටියට ඔබේ ජීවිතයේ තුලින් ඔබ නිරන්තරයෙන්ම වෑයම් කරන්නේ මේ සසර දුකෙන් ඈතර වෙලා නිවන සාක්ෂාත් කරගන්න සුදුසු වැඩපිළිවෙල සොයන්නට, ඒ වැඩපිළිවෙල ඉගෙනගෙන ඒ වැඩපිළිවෙලේ ක්‍රමවත්ව ඉදිරියට ගමන් කරන්නට. ඒ නිසා ඔබට විශේෂයෙන්ම අවශ්‍ය වන කරුණු සමූහයක් මේ සූත්‍ර දේශනාව තුළ ඉද්ධිපාද සංයුක්තයේ අන්තර්ගත වෙන මේ අපාර සූත්‍ර දේශනාව තුළින් මා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපට සසර දුකෙන් මිදෙන්නට තිබෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංගය
සීලය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සීලයෙන් සංවරයක් ඇති කරගත්ත පුද්ගලයා තමන්ගේ කය සකස් කරගෙන පාලනය කරගෙන සංවර කරගෙන ඊළඟට වචනය සකස් කරගෙන පාලනය කරගෙන මේ කායික වාචසික සංවරය ඇති කරගෙන ඊළඟට තමන්ගේ මනස සකස් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා. ඒ මනස සකස් කිරීමේ වැඩපිළිවෙල තමයි බෞද්ධ භාවනා ක්‍රමයක් අධ්‍යයනය කිරීම හැදෑරීම. භාවනාවක් වඩලා භාවනාව තුළින් සිත සකස් කරගන්න ඒකාග්‍ර බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සිත ඒකාග්‍ර බවට පත් කරගත්ත කෙනෙකුට ඉන් අනුතුරුව පුළුවන්කම ලැබෙනවා තමන්ට අවබෝධ කරගත යුතු සුවිශේෂී කරුණු කාරණා තේරුම් අරගෙන මේ ලෝකයේ ඇත්ත තත්ත්වය වටහාගෙන ලෝකයේ යථාර්ථය අවබෝධ කරගන්නට. ඒ යථාර්ථය අවබෝධ කරගනිමින් තමයි තුන්වෙනි පියවර වන ප්‍රඥාව කරා ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ කියන සීල සමාධි ප්‍රඥා කියන මේ වැඩපිළිවෙල ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් මෙදුම් පිළිවෙත ඔස්සේ අපිට නිවන කරා ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ නිවනට ගමන් කරන පුද්ගලයාට අත්‍යවශ්‍ය කරන සුවිශේෂී කරුණු සමූහයක් තමයි ඉද්ධිපාද ධර්ම හැටියට බණ පොතේ සඳහන් වෙන්නේ. චත්තාරෝ ඉද්ධිපාදා කියලා ඉද්ධිපාද ධර්මයන් 4ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ඉද්ධි කියන වචනේ ඒ වචනයෙන් කියවෙන්නේ සුවිශේෂී කරුණු කාරණා කියන අර්ථය. නිවනට ගමන් කරන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් තමා තුළ සුවිශේෂී හැකියාවන් සමූහයක් ඇති කරගන්නට ඕන. ඒ නිවනට ගමන් කරන පුද්ගලයා තමා තුළ ඇති කරගන්නට අවශ්‍ය කරන සුවිශේෂී ගුණාංග හැකියාවන් සමූහය ශක්තියින් සමූහය තමයි ඉද්ධිපාද ධර්ම හැටියට සඳහන් කරන්නේ. ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව කතා කරද්දී ප්‍රධාන කාරණා 5ක් පිළිබඳව අපට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. සූත්‍ර පිටකවල අභිධර්මයේ සඳහන් වෙන ආකාරයට අභිඤ්ඤයි ජේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්ධි. එක කාරණාවක් තමයි කෙනෙක් නිවන කරා ගමන් කරනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවත් වෙනවා නම් වේයම් කරනවා නම් ඒ පුද්ගලයා සුවිශේෂී අවධානයක් යොමු කරන්නට ඕන කරන කාරණාවක් අභිඤ්ඤයි ජේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්ධි කියලා කියන්නේ. මේ ලෝකේ දැනගත යුතු සුවිශේෂී කරුණු සමූහයක් තිබෙනවා. බුදුදහම අනුගමනය කරන කෙනෙක් බුදුදහමේ උගන්වන පරමාර්ථ දේශනාව පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. මා සඳහන් කළ සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙලේ අවසාන කෙළවරට ගමන් කරන්නට ප්‍රඥාව ඇති කර ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ බුදුදහමේ උගන්වන සම්මුති දේශනාවෙන් පමණක් නෙමෙයි බුදුදහම තුළ අන්තර්ගත වෙන පරමාර්ථ දේශනා පිළිබඳවත් අවධානය යොමු කිරීමෙන්. ඒ නිසා බුද්ධ දේශනාව අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සම්මුති වශයෙන් බුදුරජාණන් වහන්සේ කළ දේශනාවන් ඊළඟට පරමාර්ථ වශයෙන් කළ දේශනාවන් කියලා. මේ පරමාර්ථ දේශනා තුළ අන්තර්ගත වෙන්නේ මේ ලෝකයේ පවතින පරමාර්ථ ධර්ම පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්ම 4ක් පැහැදිලි කරනවා. චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ කියන මේ පරමාර්ථ ධර්ම. නිවන් අවබෝධ කර ගැනීම සඳහා වෑයම් කරන පුද්ගලයා මේ පරමාර්ථ ධර්ම අතරින් චිත්ත පරමාර්ථය, ඒ වගේම චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය මනාව තීරුම් ගන්නට ඕනේ. මේ පරමාර්ථ ධර්ම ගැන අවධානය යොමු කරලා ඒව හොඳට සෝදිසි කරලා පරීක්ෂා කරලා නිරීක්ෂණය කරලා මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය මනාව වටහා ගන්නට ඕනේ. මෙන්න මේ පරමාර්ථ ධර්ම පිළිබඳව ඇති කරගන්නා වූ සුවිශේෂී ඥානය, සුවිශේෂී දැනුම අභිඤ්ඤයි ජේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්ධි කියලා බණ පොතේ සඳහන් කරන්නේ. ඒ නිසා නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයා බුදුදහමේ උගන්වන පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නට ඕනේ. ඒ පරමාර්ථ ධර්මයන් අධ්‍යයනය කරන්නට ඕනේ. පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාව, ලක්ෂණ, ආකාර නිරීක්ෂණය කරන්නට ඕනේ. ඒ විදිහට ඒවා නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳව පරමාර්ථ ධර්ම පිළිබඳව සුවිශේෂී ඥානයක් ඇති කරගත්තොත් එය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන කාරණාවක්. ඊළඟට පරිඤ්ඤයි යේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්ධි. අපි ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන කරන කාරණා ටිකක් තියෙනවා. නුවණින් දැකලා තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන කරන කාරණා ටික තමයි ත්‍රිලක්ෂණ ධර්මය කියලා කියන්නේ.
ත්‍රිලක්ෂණයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණයන් තුන. මේ තුන අධ්‍යයනය කරලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ භාවනා වැඩීමෙන්. ඒ නිසා මේ ත්‍රිලක්ෂණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා නිරීක්ෂණයන් කරන්නට, පරීක්ෂණයන් කරන්නට කෙනෙකුට සිද්ධ වෙනවා. ඒ පරීක්ෂණය යොමු වෙන්නට ඕන කරන්නේ මුලින් සඳහන් කළ පරමාර්ථ ධර්ම පිළිබඳව. චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ඉගෙනගෙන ඒවා මනාව නිරීක්ෂණය කරන කෙනෙකුට, පරීක්ෂා කරන කෙනෙකුට, තමා තුළින් දකින කෙනෙකුට තමයි ඒ පරමාර්ථ ධර්ම තුළ අන්තර්ගත වෙන අනිත්‍ය ස්වභාවය වටහා ගන්නට, ප්‍රත්‍යක්ෂ කර ගන්නට පුළුවන්කම ලැබේ. අභිධර්මයේ උගන්වන චිත්ත පරමාර්ථයේ සිත පිළිබඳව, ඒ වගේම චෛතසික පරමාර්ථය අප තුළ ක්‍රියාත්මක වෙන ආකාර 52කින් සමන්විත වන මේ චෛතසිකයන්ගේ ස්වභාවය, ඒ වගේම අටවිසි රූපයන් පිළිබඳව මේ කාරණා ගැන මනාව අධ්‍යයනය කරලා, මේව නිරීක්ෂණය කරලා, තමා තුළින් දැකලා, තමා තුළ ක්‍රියාත්මක වෙන රූප සමූහය හොඳට පරීක්ෂා කරලා, තමා තුළ ක්‍රියාත්මක වෙන සිත් පිළිබඳව පරීක්ෂා කරලා, ඒ වගේම තමා තුළ ක්‍රියාත්මක වෙන චෛතසික ධර්මයන් පිළිබඳව පරීක්ෂා කරලා, ඒ පරීක්ෂණයේ අවසාන නිගමනයේ හැටියට කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙනවා මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම සියල්ලක්ම මොහොතක් පාසා විනාශ වෙන දේවල්, නැති වෙන දේවල්. ඒ නිසා මේවා නිට්ටයව පවතින්නේ නැහැ. මේ සියල්ලක්ම අනිත්‍යයි. චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ තුනම අනිත්‍ය වූ දේවල්ය කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වෙන්නට ඕන. ඊළඟට යම් තැනක මේ අනිත්‍ය බව තියෙනවා නම්, චිත්ත පරමාර්ථයේ අනිත්‍ය බවට පත් වෙනවා නම්, ඒ චිත්ත පරමාර්ථය තුළ අනිවාර්යෙන් පිහිටලා තියෙන ලක්ෂණයක් තමයි යම් කිසි වෙලාවකදී ආරම්භ වෙනවා, තවත් වෙලාවකදී නැති වෙලා යනවා, අභාවයටපත් වෙනවා. ඒ දෙක අතරතුර කාලයේදී එක පරිණාමය වෙනවා. චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම සියල්ලක් තුළම මේ කාරණා ටිකත් අන්තර්ගතයි. චිත්ත චෛතසික රූපයන් සියල්ලක්ම එක් එක් හේතු ප්‍රත්‍යයන් නිසා, ඒට අදාළව, ඒට බලපාන කිසියම් හේතුවක් නිසා කිසියම් වෙලාවකදී හටගන්නට පුළුවන්, නිර්මාණය වෙන්නට පුළුවන්, සකස් වෙන්නට පුළුවන්, උපදින්නට පුළුවන්. ඒ උපන්න චිත්ත චෛතසික රූපයන් යම් කිසි වෙලාවකදී Tamanට નિયમિત ආයු කාලයේ අවසන් වුණු පසුව අභාවයට පත් වෙලා යනවා, නැති වෙලා යනවා. මේ අභාවයත් ආරම්භයත් අතර, උපත සහ මරණය දෙක අතර කාල සීමාවේදී මේ චිත්ත චෛතසික රූප සියල්ලක්ම වෙනස් වෙනවා, පරිණාමය වෙනවා. ඒ පරිණාමය වෙන අවස්ථාව තමයි ජරා කියන නමින් අපේ බණ පොතේ අපිට උගන්වන්නේ. එහෙමනම් චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම තුළ ඇතුළත් වෙන මේ අනිත්‍ය ලක්ෂණය, ජාති, ජරා, මරණ මේ තුනෙන් සමන්විත වූ දුක්ඛ ලක්ෂණය, ඒ වගේම මේව එකක්වත් මට අයිති, මගේය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. හිමිකරුවෙක් නැහැ. හේතු ප්‍රත්‍ය වලින් තමයි මේ සකස් වෙන්නේ, වෙනස් වෙන්නේ, නිර්මාණය වෙන්නේ. ඒවායේ අයිතිකාරය හැටියට සඳහන් වෙන්නේ හේතු ප්‍රත්‍යයන්. එහෙමනම් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත චිත්ත චෛතසික රූපයන් අනිත්‍ය බවට පත් වෙනවා. ජාති ජරා මරණ කියන ස්වභාවයට නැත්තම් දුකටපත් වෙනවා. ඒ වගේ මේ කිසිවක් මගීය, මට අයිතිය කියලා පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. අනාත්ම ස්වභාවයෙන් සමන්විතයි. මෙන්න මේ කාරණා ටික කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් ඒ තමයි පරිඤ්ඤයි යේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්දී කියලා බණ පොතේ සඳහන් කරන්නේ. ඊළඟට තවත් කාරණාවක්, නිවනට ගමන් කරන කෙනෙක් කරන්න ඕන කරන තවත් දෙයක් තමයි පහා තබ්බේසු ධම්මේසු පහානා ඉද්දී. තමා තුළින් ප්‍රහාණය කරන්න ඕන කරන කරුණු කාරණා සමූහයක් තිබෙනවා. මා මොනවාද ප්‍රහාණය කරන්න ඕන, නැති කරන්නට ඕනේ, මා තුළින් ඉවත් කරගන්නට ඕන කරන් මේ සියලු දේ තීරුම් අරගෙන නිවන් අවබෝධ කර ගැනීම සඳහා තමාගෙන් ඈත් කරන්න ඕන කරන, දුරු කරන්න ඕන කරන, නැති කරන්නට ඕන කරන දහම් කාරණා. ඒ තමයි තණ්හාව. තණ්හාව ප්‍රහාණය කළ කෙනාටයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා නිවන් අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුව, උත්සාහයේ වෑයම තිබෙන කෙනෙක් කරන්න ඕන කරන තවත් කාරණාවක් තමයි තණ්හාව තීරුම් අරගෙන මේ තණ්හාව කෙමෙන් ප්‍රහාණය කිරීමේ කටයුත්ත සිද්ධ කරන එක. එයත් නිවනට අත්‍යවශ්‍ය කරන කාරණාවක්. පහා තබ්බේසු ධම්මේසු පහානා ඉද්දී.
ඊළඟට සච්චිකා තබ්බේසු ධම්මේසු සච්චි කිරියා ඉද්දි. සාක්ෂාත් කරගන්න ඕන කරන කාරණා සමූහයක් තිබෙනවා. ඒ සාක්ෂාත් කරගන්නේ මාර්ගඵල නිවන්. ඒ සඳහා තිබෙන වැඩපිළිවෙල තමයි සංයෝජන ධර්මයන් කෙමෙන් තමන්ගේ సంతානයෙන් ප්‍රහාණය කිරීම. එක සංයෝජන ප්‍රහාණය කරගෙන ඉදිරියට යනකොට සෝවාන් ආදී මාර්ගඵලයන් ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. සෝවාන් මාර්ගයට, සකදාගාමී මාර්ගයට, අනාගාමී මාර්ගයට පත්වන පුද්ගලයා අවසානයේ නිර්වාණය සාක්ෂාත් කරගන්නවා අරහත් මාර්ගඥානය ඔස්සේ. මේ ආකාරයට සාක්ෂාත් කරගන්නට ඕන කරන මේ සත්‍ය ධර්මයන් එම නැත්තං මාර්ගඵල නිවන් සාක්ෂාත් කර ගැනීම මේ නිවන් මගේ ගමන් කරන්නෙක් විසින් අනිවාර්යෙන් කරගන්නට ඕන කරන කරුණු සමූහයක්. ඊළඟට පස්වෙනි 이르දිය තමයි භාවේ තබ්බේසු භාවනා ඉද්ධි. භාවනා වශයෙන් වඩන්නට ඕන කරන දේවල්. භාවනා වශයෙන් වැඩි යුතු දේවල් භාවනා වශයෙන් වඩන්නට ඕන. ඒ සඳහා වෑයම් කරන්නට ඕනේ. භාවනා වඩන්නට කැමැත්තක් උනන්දුවක් ඇති කරගෙන ක්‍රමවත්ව භාවනා වඩලා ඒ භාවනාවෙන් සාක්ෂාත් කරගන්න ඕන කරන කරුණු සාක්ෂාත් කරගන්නට ඕන. මෙන්න මේ කාරණා සමූහය කෙනෙක් ක්‍රියාත්මක කරනවා නම් ඒ 이르දීන් පහ සාක්ෂාත් කර ගැනීම තුලින් තමයි නිවනට ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ කරුණු ටික සාක්ෂාත් කරගන්නට සපුරා ගන්නට වෑයම් කරන කෙනෙක් ඒ සඳහා විශේෂ උනන්දුවක් උත්සාහයක් දක්වන්නට ඕනේ. ඒ උනන්දුව ඇති කරගන්න ආකාරයන් සමූහය. එහෙම නැත්නම් මේ සසර දුකෙන් ඈතර වෙලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා කලින් සඳහන් කළ මේ ඉද්දීන් පස් ආකාරයක ඉද්දීන් ටික සපුරා ගන්නට කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වුණාම ඒ සඳහා විශේෂයෙන් අනුගමනය කරන වැඩපිළිවෙල හැටියට තමයි අපිට ඉද්ධිපාද සමූහය විස්තර කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉද්ධිපාද ඔස්සේ නිවනට ගමන් කරන්නට මුලින් සඳහන් කළ කරුණු කාරණා පිළිබඳව ඒ අවබෝධය ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි පළවෙනි කාරණාව හැටියට සඳහන් කළේ අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්දි. පරමාර්ථ ධර්ම පිළිබඳව විශිෂ්ට ඥානයක් ඇති කර ගන්නට ඕනේ නිවන් අවබෝධ කර ගන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයා. මේ පළවෙනි 이르දිය සාක්ෂාත් කර ගැනීම සඳහා කෙනෙකුට අවශ්‍ය කරන එක ශක්තියක්, එක හැකියාවක් තමයි ඡන්ද. ඒක ඉද්ධිපාද ධර්මයක් හැටියට සඳහන් කරන්නේ ඡන්ද ඉද්ධිපාදේ. ඒක ධර්මයේ සඳහන් කරනවා, සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. ඡන්ද ඉද්ධිපාදයේ කෙනෙක් ඇති කර ගන්නවා නම් ඒ ඡන්ද ඉද්ධිපාදයේ ඇති කර ගැනීම සඳහා කළ යුතු වැඩපිළිවෙල ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදයේ කියන නමින් හඳුන්වන්නේ. අපි සාමාන්‍යයෙන් ඡන්ද ඉද්ධිපාද කියන නම ඉගෙන ගත්තත් ධර්මයේ සඳහන් කරන්නේ, සූත්‍ර දේශනාවලේ සඳහන් කරන්නේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදයේ කියන නමයි. ඡන්දේ කියලා කියන්නේ කැමැත්ත. මොකක් හෝ දෙයකට ආසාවක්, උනන්දුවක්, ඕනෑකමක් අපි ළඟ තියෙනවා නම් ඒකට තමයි ඡන්දය කියලා කියන්නට පුළුවන්කම තිබෙන්නේ. අපි ඇති කරගන්නට ඕන ඡන්දයක් මුලින් සඳහන් කළ ඉද්ධි පහ ඇති කර ගැනීම පිළිබඳව. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්ධි. පරමාර්ථ ධර්මඥානීය ඇති කරගන්නට කෙනෙක් කැමැත්තක් ඇති කරගත්තහම, ඡන්දයක් ඇති කරගත්තහම ඒ ඡන්දය තුලින් චිත්ත ඒකාග්‍රතාවයකුත් ඇති වෙනවා. ඒ නිසා ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදී කියන නමින් ඒ හඳුන්වන්නේ. බලවත් උනන්දුවක්, ඕනෑකමක්, ඡන්දයක්, කැමැත්තක් ඇති කරගත්ත කෙනෙකුට ඒ තමන්නේ බලාපොරොත්තු වෙන අරමුණු කරා බොහොම ඉක්මනින් ළඟා වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ පරමාර්ථ ධර්ම පිළිබඳ ඥානය ඇති කරගන්නට ඕනෑ කියන කැමැත්ත කෙනෙකුට ඇති වුණා නම් ඒ කැමැත්ත ඇති කරගත්ත දවසේ පටන් පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නට, ඒවා අහන්න, ශ්‍රවණය කරන්න, දහම් ශ්‍රවණය කරන වෙලාවේ පරමාර්ථ ධර්ම පිළිබඳව ශ්‍රවණය කරන්න, පොතපත කියවලා පරමාර්ථ ධර්ම පිළිබඳව ඉගෙන ගන්න, ඒ වගේම පරමාර්ථ ධර්ම පිළිබඳව නොදන්නා කරුණු කාරණා තේරුම් ගැනීම සඳහා එයට අදාළව සාකච්ඡාවල යෙදෙන්නට කෙනෙක් පෙළඹෙනවා. මේ සියල්ලක්ම සාර්ථක වෙන්නේ බලවත් ඕනෑකමක්, කැමැත්තක්, උවමනාවක් ඒ පුද්ගලයා ළඟ තිබෙනවා. ඒ නිසා මේ පළවෙනි 이르දිය අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්ධි සාක්ෂාත් කර ගැනීම සඳහා පරමාර්ථ ධර්ම ඉගෙන ගැනීමේ බලවත් කැමැත්තක් පුද්ගලයෙක් තුළ ඇති වෙන්නට ඕන. ආන්ගේ කැමැත්ත ඇති වෙලා
ඒ කැමැත්ත ඔස්සේ ඒ අරමුණට කෙමෙන් යොමු වෙනකොට ඒ අරමුණටම හිත යොමු වෙලා ඒ අරමුණ ඔස්සේ චිත්ත ඒකාග්‍රතාවයකුත් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විට තමයි මේ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදී ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්ධි ඇති කරගත්ත පුද්ගලයා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නිසි පරිදි අවබෝධ කරගන්නට නම් ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙල තමයි අර පරමාර්ථ ධර්මයන් තමා තුළින් අධ්‍යයනය කිරීම. ඒ නිසා පරමාර්ථ ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය ගැන විශේෂ පරිේෂණය සිද්ධ කරන්නට සිද්ධ වෙනවා. ඒ පරිේෂණය තමයි අපේ බණ පොතේ උගන්වන විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනා කරන කෙනෙකුටයි තමා තුළ ක්‍රියාත්මක වෙන මේ රූප පරමාර්ථයේ ස්වභාවය මනාව දැකලා ඒ රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම චිත්ත චෛතසිකයන් ගැන අධ්‍යයනය කරලා චිත්ත චෛතසිකයන් හටගන්න ආකාරය, නැති වෙන ආකාරය, ඇති වෙන නැති වෙන ආකාරය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ටපත් වෙන ආකාරය මේ සියල්ලක් මනාව නිරීක්ෂණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා භාවනා වැඩිමින්. ඒ නිසා ඒ පිළිබඳව කැමැත්තක් ඡන්දයක් කෙනෙකුට ඇති වුණා නම් මම භාවනා කරන්නට ඕනේ, භාවනා කරලා විදර්ශනා වඩලා මේ පරමාර්ථ ධර්මයන්ගේ ආකාර ලක්ෂණ ස්වභාවයන් මා තුලින්ම මම දැක ගන්නට ඕනේ කියන මේ බලවත් උනන්දුව උත්සාහය කෙනෙකුට ඇති වුණොත්, ඒ පිළිබඳව බලවත් කැමැත්තක් ඇති වුණොත් අන්න එය ඉද්ධිපාද ධර්මයක් බවට පරිවර්තනය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි නිවනට ගමන් කිරීම සඳහා ඡන්ද ඉද්ධිපාදය ඇති කර ගන්නට ඕනේ. මම කවදා හෝ දවසකදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා කියන ඒ පිළිබඳව ආසාව, කැමැත්ත, ඌමනාව කෙනෙක් තුළ පිහිටන්නට ඕන. ඒ ඌමනාව ඇති වුණොත් තමයි අවශ්‍ය කරන වැඩපිළිවෙලට යොමු වෙලා ඒ වැඩපිළිවෙල ඔස්සේ ඉදිරියට ගමන් කරලා අවසාන ඉලක්කය කරා කෙනෙකුට ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අද මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන නිවන් අවබෝධ කර ගැනීමේ බලවත් උනන්දුව ආසාව ඇතිව කටයුතු කරන කෙනෙක් මේ ඡන්ද ඉද්ධිපාදයේ ඇති කරගෙන විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේ කැමැත්තක්, ආසාවක්, උනන්දුවක් තමා තුළ ඇති කර ගන්නට ඕනේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව උනන්දුවක් ඇති කරගත්ත කෙනා පළවෙනි පියවරට ගමන් කරලා තමා සිල්ලතෙක් බවට පත් වෙන්නට ඕනේ. කායික සංවරය ඇති කරගන්නට, වාචික සංවරය ඇති කරගන්නට, කය වචන සකස් කරගෙන නිවන් මාගේ පළමු වැඩපිළිවෙල වන සීලය තමා තුළ ක්‍රියාත්මක කරන්නට ඕනේ. සීල ආරක්ෂා කිරීම පිළිබඳව උනන්දුවක්, කැමැත්තක්, ඒ පිළිබඳව ආසාවක් කෙනෙකුට ඇති වෙනවා නම් අන්නේ පුද්ගලයා මේ ඡන්ද ඉද්ධිපාදයේ ඇති කරගත්ත කෙනෙක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඒ සීලය පිළිබඳව ඡන්දය ඇති කරගත්ත පුද්ගලයා සීලය දියුණු කරන අතර, සීලය ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කරන අතර දෙවන වැඩපිළිවෙල සමාධිය කරා ගමන් කරන්නට ඕනේ. සීලයෙන් සමාධිය කරා ගමන් කරන පුද්ගලයාට තමන්ගේ සිත එකඟ කරගන්නට, නානා අරමුණු කරා ගමන් කරන සිත එක අරමුණකට යොමු කරලා ඒ අරමුණ ඔස්සේ සමාධිගත තත්ත්වයට පත් වෙන්නට, චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. භාවනා කිරීමේ අවශ්‍යතාවයක් මුලින්ම පැන නගින්නට ඕනේ. මම භාවනා කරන්නට ඕනේ, භාවනා කරලා මගේ සිත තැන්පත් කර ගන්නට ඕනේ, මගේ සිත ඒකාග්‍ර කර ගන්නට ඕනේ, සමාධිය මම ඇති කර ගන්නට ඕනේ කියන මේ බලවත් උත්සාහය, උනන්දුව, ඕනෑකම, ආසාව ප්‍රථමයෙන් තමන්ගේ සිතේ ඇති කර ගන්නට ඕනේ. ඒ උනන්දුව, ආසාව ඇති කරගත්ත පුද්ගලයාටයි භාවනා ක්‍රමයක් හදාරන්නට අවශ්‍යතාවය පැන නගින්නේ. භාවනා ක්‍රම හදාරලා තමාට ගැළපෙන සුදුසු කර්මස්ථානයේ තෝරාගෙන සුදුසු කර්මස්ථානාචාර්යවරයෙක්ගෙන් උපදෙස් ලබාගෙන භාවනාව ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ඡන්ද ඉද්ධිපාදයේ නිසි පරිදි ඇති කරගත් පුද්ගලයාට. භාවනාව ආරම්භ කරපු දවසේ පටන් මේ ඡන්දය දවසින් දවස දියුණු කරගන්නට ඕනේ, වැඩි දියුණු කරගන්නට ඕනේ. ඡන්දය දියුණු වුණොත් දවසෙන් දවස භාවනාව ක්‍රමවත් ඉදිරියට කරගෙන ගිහිල්ලා ඒ භාවනාවේ සමත කොටසේ අවසාන ඉලක්කය වන සමාධිය කරා ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. සමාධිය ඇති කරගත්ත පුද්ගලයා ඊළඟට ඡන්දයක්, කැමැත්තක්, ආසාවක්, උනන්දුවක් ඇති කරගන්නට ඕනේ. මම විදර්ශනා භාවනාව ආරම්භ කරන්නට ඕනේ. විදර්ශනා වඩන්නේ මුලින් සඳහන් කළ පරමාර්ථ ධර්මයන් අධ්‍යයනය කිරීම සඳහා. භාවනා කරන අවස්ථාවේදී සමාධිය දක්වා තමන් කරපු ඒ සමත භාවනා වැඩපිළිවෙලේදී තමා තුළ ක්‍රියාත්මක වුණ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්මයන්
සුවිශේෂයෙන් වෙන් කරලා හඳුන ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. භාවනා වඩන අවස්ථාවේ තමා තුළ ක්‍රියාත්මක වුණ මේ පරමාර්ථ ධර්ම ටික තමයි අපි විදර්ශනා වශයෙන් දකින්නේ. විදර්ශනාවේදී මේ පරමාර්ථ ධර්මයන් වෙනස් වෙන ආකාරය අපි අධ්‍යයනය කරන්නට ඕනේ. සිත ඇති වෙන නැති වෙන ආකාරය, චෛතසික ධර්මයන් ඇති වෙලා නැති වෙලා යන ආකාරය, ඒ වගේම මේ භාවනා අවස්ථාවේදී භාවනා අරමුණු හැටියට තෝරාගත්ත කර්මස්ථානයේ වෙන්නට පුළුවන්. ඒ මොහොතේ තමා තුළ ක්‍රියාත්මක වූ මේ පංච උපාදානස්කන්ධය වෙන්නට පුළුවන්. මේ සියලුම දේ මොහොතක් පාසා වෙනස් වෙන ආකාරයේ අනිත්‍ය තත්ත්වයටපත් වුණු ආකාරය, ජාති ජරා මරණ කියන මේ දුක්ඛයන්ටපත් වෙච්ච ආකාරය මනාව නිරීක්ෂණය කරමින් විදර්ශනා කරන්නට ඕන. විදර්ශනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා කෙනෙකුට උත්සාහයක් අවශ්‍ය කරනවා. ඡන්දයක්, කැමැත්තක්, ඕනෑකමක්, ආසාවක් අවශ්‍ය කරනවා. මම සීලේ දියුණු කරගන්නවා, ඊළඟට සමාධිය දියුණු කරගන්නවා, ඊළඟට විදර්ශනා වඩලා විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්නවා කියන මේ ආසාව ඇති කරගන්නට ඕන. එහෙමනම් නිවන කරා ගමන් කරන්නට ඒකාන්තයෙන් පුළුවන්කම ලැබෙන්නේ මේ ඡන්දය ඇති කරගෙන ඒ දියුණු කරගන්න පුද්ගලයාට ඉද්ධිපාද ධර්මයක් හැටියට මේ ඡන්ද ඉද්ධිපාදයේ දියුණු කරගන්න පුද්ගලයාට. ඒක තමයි ඉද්ධිපාද ධර්ම අතර පළමු කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කොට වදාරන්නේ. දෙවෙනි ඉද්ධිපාදයේ තමයි ඊළඟ ඉද්ධිපාදය විරිය ඉද්ධිපාදේ. අපිට වීරිය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ අපේ නිවන් මාර්ගයට අදාළ කරලා. ඒ විරිය ඉද්ධිපාදයේ පිළිබඳව විස්තර කරන සූත්‍ර දේශනාවල විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදයේ කියන නමිනුයි එය හඳුන්වන්නේ. වීරිය ඇති කරගත්ත පුද්ගලයා බලවත් උනන්දුවෙන්, උත්සාහයෙන්, බලවත් ඕනෑකමින් යුක්තව සීල සමාධි ප්‍රඥාවන් දියුණු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ. විරිය ඉද්ධිපාදයේ ඇති කරගත්ත කෙනෙක් ඒ වීරිය දියුණු කරගන්න ආකාරය විවිධ සූත්‍ර දේශනාවල අපිට විස්තර කරනවා. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. මේ තමයි විරිය ඉද්ධිපාදයේ ඇති කරගන්න කෙනෙක් චතුරාංග සමන්නාගත වීරිය ආකාර හතරකින් යුක්තව තමා තුළ ඇති කරගන්නට ඕන, පිහිටුව ගන්නට ඕනේ. පළවෙනි ආකාරය තමයි නූපන් පාපයි ධර්මයන්. නූපදින ආකාරයට තමා තුළ ඡන්දයක් ඇති කරගන්නට ඕන. ඡන්දං ජනේති. මම නූපන් අකුසලයන් උපදව ගන්නේ නෑ. ඒ අකුසලයන් මා තුළ ක්‍රියාත්මක නොවන ආකාරයට මගේ සිත සකස් කරගන්නවා, පාලනය කරගන්නවා කියන ඡන්දය, කැමැත්ත මුලින් ඇති කරගන්නට ඕන. ඡන්දං ජනේති. වායමති. ඒ සඳහා වෑයම් කරන්නට ඕනේ, උත්සාහවත් වෙන්නට ඕනේ. විරියං ආරභති. වීරිය ආරම්භ කරන්නට ඕන. චිත්තං පග්ගණ්හාති පදහති. සිත ඒ පිළිබඳවම යොමු කරලා මගේ මේ අරමුණ මම සාක්ෂාත් කරගන්නවා කියන තදබල අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නට ඕනේ. නූපන් අකුසල ධර්මයන් පිළිබඳව. ඊළඟට uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. තමා තුළ දැනට ඉපදී තිබෙන පාපී අකුසල ධර්මයන් තේරුම් අරගෙන මේ පාපී අකුසලයන් මගේ සිතෙන් මම ඈත් කරගන්නවා, දුරු කරගන්නවා, නැති කරගන්නවා කියන බලවත් උනන්දුව, උත්සාහය ඇති කරගෙන ඒ සඳහා බලවත් වෑයමක් ඇති කරගනිමින් කටයුතු කරන්නට ඕන. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසල ධර්ම උපදවා ගැනීම සඳහාත් ඒ ආකාරයටම වෑයම් කරන්නට ඕනේ, උත්සාහවත් වෙන්නට ඕනේ. මේ විදිහට උපන් කුසල් දියුණු කරගන්නට, නූපන් කුසල් උපදව ගන්නට, උපන් අකුසලයේ දුරු කරගන්නට, නූපන් අකුසලයේ නූපදින ආකාරයට පාලනය කරගන්නට බලවත් වූ වීර්යයක්, උත්සාහයක්, වෑයමක් අප ළඟ තිබෙනවා නම් එය විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදයේ කියන නමින් අපිට විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ. ඊළඟට චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදයේ අපේ ප්‍රධාන අරමුණ කරා ගමන් කරන් මාර්ගඵල නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මම දවසෙන් දවස වෑයම් කරන්නට ඕනේ, උත්සාහවත් වෙන්නට ඕනේ කියන බලවත් වූ සිතක්, අධිෂ්ඨාන ශක්තියක් තමා තුළ තියෙන්නට ඕනේ. ඒ ඌමනාව, ඒ අධිෂ්ඨානය,
ඒ සිත තමා තුළ පහළ වුණේ නැත්නම් අරමුණ කරා ගමන් කරන්නට මාර්ගඵල අවබෝධ කරගන්නට නිවන අවබෝධ කරගන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා චිත්ත ඉද්ධිපාදය මගඵල නිවන් අවබෝධ කර ගැනීම පිළිබඳ වූ බලවත් වූ සිතක් බලවත් වූ කැමැත්තක් අපි ඇති කරගන්නට ඕන. ඊළඟට වීමංස සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදේ වීමංස ඉද්ධිපාදේ අපිට නානා දහම් කරුණු පිළිබඳව විමර්ශනශීලීව ඒ ගැන සොයා බලා කටයුතු කරමින් ඒ ගැන තව තවත් දැනුම දියුණු කරගනිමින් කටයුතු කරන්නට ඕන වීමංසනය අපිට විශේෂයෙන් අවශ්‍ය කරනවා මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමේ අරමුණ කරා ගමන් කරද්දී. ඒ නිසා මේ ආකාරයට මේ ඉද්ධිපාද ධර්මයන් අප තුළ ක්‍රියාත්මක කරනවා නම් අද දවසේ අපට මේ වර්තමාන සමාජය තුළ ඉඳගෙන කෙමෙන් නිවන් මාර්ගයේ පිළිබඳ උදාාරතර අධිෂ්ඨානයන් අපේ సంతානය තුළ ඇති කරගෙන ඒ අධිෂ්ඨානයේ ඔස්සේ කෙමෙන් ඉදිරියට ගමන් කරන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට එකම මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ මාර්ගයේ ගමන් කරමින් සීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන් වෑයම් කරන්නට ඕනේ, උත්සාහවත් වෙන්නට ඕනේ, ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට ඕනේ, ධර්මඥානෙ ඇති කරගන්නට ඕනේ. ඒ නිසා ඒ ආකාරයට කටයුතු කරන කෙනෙක් ප්‍රථමයෙන්ම බුදුදහමේ උගන්වන පරමාර්ථ ධර්ම පිළිබඳව අධ්‍යයනය කරමින් පරමාර්ථ ධර්ම පිළිබඳව සාමාන්‍ය දැනීමක් තමා තුළ ඇති කරගන්නට ඕනේ. චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම ගැන අපිට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අභිධර්ම පිටකයේ ඔස්සේ. ඒ නිසා බෞද්ධයෙක් හැටියට නිවන් අවබෝධ කර ගැනීමේ උදාාරතර අරමුණ තමාගේ సంతානය තුළ ඇති කරගත්ත කෙනෙක් ප්‍රථමයෙන්ම කරන්න ඕන කරන දෙයක් තමයි සම්මුති දේශනා වගේම බුදුදහමේ උගන්වන පරමාර්ථ දේශනාවන් දෙසට තමන්ගේ අවධානය යොමු කරලා අභිධර්මයේ පිළිබඳව මූලික දැනීමක් ඇති කර ගැනීම. ඒ දැනීම ඇති කරගත්ත කෙනෙකුටයි සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ, සීලය දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ, විශේෂයෙන් සමාධිය වඩලා විදර්ශනා නුවණ ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපිට පරමාර්ථ ධර්ම පිළිබඳව දැනුමක් නැත්නම් විදර්ශනා භාවනාවක් ආරම්භ කරන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. සිත සංවර කරගෙන තැන්පත් කරගෙන සමාධිගත තත්ත්වයටපත් වුණු පුද්ගලයෙක් ඒ සමාධිගත ස්වභාවය ඉඳගෙන තමා තුළ ක්‍රියාත්මක වුණ චිත්තචෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ටික අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ අධ්‍යයනය කරද්දී තමයි ඒ ඔස්සේ අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා චිත්ත පරමාර්ථයේදී තමා තුළ ක්‍රියාත්මක වෙන සිත පිළිබඳව මනා අවධානයක් යොමු කරලා ඒ සිත හඳුනා ගන්න, සිත හට ගන්න ආකාරයේ, සිත ඇති වෙන නැති වෙන ආකාරයේ මනාව නිරීක්ෂණය කරන්නට පුළුවන් හැකියාවක් ඇති කර ගන්නට ඕනේ. චෛතසික පරමාර්ථ ධර්මයේ ගත්තහම ඒ චෛතසිකයන් අතර අඛණ්ඩව අප තුළ ක්‍රියාත්මක වෙන ප්‍රධානම චෛතසික සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල ස්වභාවය තමා විසින් අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන තීරුම් ගත්ත කෙනෙකුටයි පංච උපාදානස්කන්ධය නිසි පරිදි හඳුනා ගන්නට, ඒ පංච උපාදානස්කන්ධය නිරීක්ෂණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ සිත තුළ හටගන්නා චෛතසික 52 අතරින් පස්ස, වේදනා, සංඥා, චේතනා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර, ඒකග්ගතා කියන මේ චෛතසික හත තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික වලට අයිති වෙන්නේ. මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික අතර පස්ස චෛතසිකයේ විශේෂයෙන් අපි අධ්‍යයනය කරන්නට ඕනේ. අපේ ශරීරයේ තිබෙන ස්කන්ධාසාදී ඉන්ද්‍රියයන්ට මේ බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු මුණු ගැහුණු හැම අවස්ථාවකම සිද්ධ වෙන දේ තමයි මේ දේ ස්පර්ශ වෙන එක. ඇහැට රූපයේ ස්පර්ශ වෙනවා, කනට ශබ්දයේ ස්පර්ශ වෙනවා. මේ පස්සය නිසා සිද්ධ වෙන ඊළඟ ධර්මතාවය පස්සපච්චය වේදනා, වේදනාවක් අප තුළ හටගන්නේ. ඒ නිසා අපිට පරමාර්ථ ධර්ම පිළිබඳව මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් පිළිබඳව තීරුම් ගන්නට ඉගෙන ගන්නට හැකියාව ලැබුණා නම් පස්ස චෛතසිකයේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙද්දී ඒ තීරුම් ගන්නට පුළුවන්, හඳුන ගන්නට පුළුවන්. පස්සය ඔස්සේ වේදනාවන් හටගනිද්දී මා තුළ මේ ආකාරයට වේදනාවන් හටගන්නවා කියලා ඒ වේදනාව තමා විසින්ම දකින්නට, හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. වේදනා චෛතසිකයේ හඳුනාගත්ත පුද්ගලයාටයි ඒ වේදනාව ඔස්සේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරය අත්විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ.
අපිට හටගන්නා වේදනාව සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ආදී වශයෙන් ආකාර තුනකට විග්‍රහ කරනවා, විස්තර කරනවා. සුඛ වේදනාවක් ඇති වෙච්ච හැම වෙලාවකම ඒ සුඛ වේදනාව ඔස්සේ අපිට තණ්හාව ඇති වෙන්නේ, ආසාවක් ඇති වෙන්නේ. ඒ නිසා සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් අතර තිබෙන වේදනා චෛතසිකයේ තමා තුළ ක්‍රියාත්මක වෙන ආකාරي මනාව දකින්නට, ඒ හඳුනා ගන්නට, වටහා ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබුණා. ඒ වේදනාව සුඛ වේදනාවක් බවට පත් වෙලා ඒ සුඛ වේදනාව ඔස්සේ තණ්හාව ගොඩ නැගෙනකොට ඒ තණ්හාව පාලනය කර ගැනීමේ හැකියාවක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සියල්ලක්ම අපිට කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා වශයෙන් මේ පරමාර්ථ ධර්ම ටික මනාව ක්‍රියාත්මක වෙන ආකාරයේ තමා තුළින් තමාට දෙක ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි අපි සමත භාවනාවක් වශයෙන් කිසියම් භාවනා කර්මස්ථානයක් වඩලා ඒ භාවනා කර්මස්ථානයම ඊළඟට විදර්ශනා වශයෙන් නිරීක්ෂණය කරලා ඒ කර්මස්ථානයේ වඩන අවස්ථාවේදී අපතුළු ක්‍රියාත්මක වුණ චිත්ත චෛතසික රූපයන්ගේ ස්වභාවය දකින්නට වෑයම් කරන්න. ඒ විදිහට චිත්ත චෛතසික රූප ධර්මයන් අනිත්‍ය වන ආකාරය, දුකටපත් වෙන ආකාරය, අනාත්ම වන ආකාරය මනාව දැකීමෙන් විදර්ශනා නුවණ පහළ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සියලුම හැකියාවන් කෙනෙකුට ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ අපාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිවනට උපකාර වෙන සුවිශේෂී දහම් කාරණා හැටියට අපට විස්තර කළ මේ ඉද්ධිපාදයන් 4 නිසි පරිදි අපි දියුණු කරගෙන තිබෙනවා. ඒ නිසා නිවන් මාගේ ඉදිරියට ගමන් කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගන්නට වෑයම් කරන ඔබේ ජීවිතයේ තුලින් මේ ඉද්ධිපාද ධර්මයන් ක්‍රියාත්මක කරන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිළිබඳව බුදුදහමේ උගන්වන මේ සුවිශේෂී 이르දීන් 5 අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්දි විශේෂයෙන් පරමාර්ථ ධර්ම පිළිබඳව විශේෂ ඥානයක් ඇති කර ගැනීමේ උනන්දුවක්, උත්සාහයක් අපි ළඟ තියෙන්නට ඕනේ. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්දි ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳව භාවනා වඩලා ඒ තුලින් ඒ පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම පිළිබඳව අපට බලවත් ඕනෑකමක්, උනන්දුවක්, උත්සාහයක් පිහිටන්නට ඕනේ. ඒ වගේම පහතබ්බේසු ධම්මේසු පහනා ඉද්දි අපේ సంతානයේ හටගන්න තණ්හාව, වේදනාව සුඛ බවට පත් වුණු හැම අවස්ථාවකම සුඛ වේදනාව ඔස්සේ තණ්හාව ගොඩනගෙනවා. ඒ තණ්හාව හඳුනගෙන තණ්හාව ප්‍රහාණය කිරීම පිළිබඳව කැමැත්තක්, උත්සාහයක්, වෑයමක් අපි ළඟ තියෙන්නට ඕනේ. මේ විදිහට මේ වැදගත් කරුණු කාරණා සමූහය නැත්නම් ඉද්දීන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ කාරණා පිළිබඳව අපි ඉද්ධිපාදයන් ඇති කර ගන්නට ඕනේ. ඡන්ද ඉද්ධිපාදය ඇති කරගෙන මේ සියලු කරුණු කාරණා සපුරා ගැනීමේ කැමැත්තක් අප තුළ ක්‍රියාත්මක කර ගන්නට ඕනේ. ඊළඟට විරිය ඉද්ධිපාදය ඇති කරගෙන මේ කරුණු සම්පූර්ණ කර ගැනීම පිළිබඳව බලවත් උත්සාහයක්, වෑයමක්, වීරියක් අපේ సంతානිය තුළ ඇති කර ගන්නට ඕනේ. චිත්ත ඉර්ධිපාදය ඇති කරගෙන මේ කරුණු කාරණා දියුණු කර ගැනීම පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිළිබඳව බලවත් වූ ඌමනාවක්, බලවත් වූ සිතක් අපි තුළ ඇති කර ගන්නට ඕන. විමංශ ඉද්ධිපාදයේ තුලින් මේ සියලුම කරුණු කාරණාවන් මනාව දැනගෙන තීරුම් අරගෙන විමසා බලා තීරුම් ගැනීමේ හැකියාවක් අප තුළ ඇති කර ගන්නට ඕන. මේ කියන ආකාර 4ට මේ ඉද්ධිපාදයන් 4 දවසෙන් දවස ක්‍රමවත් අපට දියුණු කර ගන්නට පුළුවන්කම ලැබුණොත් සීල සමාධි ප්‍රඥා කියන මේ වැඩපිළිවෙල ඔස්සේ නිවන් මගෙහි ක්‍රමක්‍රමයෙන් අපට ඉදිරියට ගමන් කරන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා අද දවසේ දහම් ශ්‍රවණය කළ ඔබ මේ ඉගෙනගත් කරුණු කාරණා සමූහය මොහොතෙන් මොහොත ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ඉද්ධිපාද ධර්මයන් තමාගේ సంతානිය තුල ක්‍රියාත්මක කරමින් දවසෙන් දවස ඉදිරියට ගමන් කරන්නට ඕනෑ කියන බලවත් වුවමනාව, බලවත් කැමැත්ත තමාගේ సంతානිය තුල ඇති කර ගන්නට ඕන කරන්. ඒ අනුව කටයුතු කරමින් සිල්වත් කෙනෙක් බවට පත් වෙලා කායික සංවරය, වාචික සංවරය මනාව තමා තුළ ක්‍රියාත්මක කරගෙන ඒ සීලේ උපකාරයෙන් කිසියම් භාවනා ක්‍රමයක් අධ්‍යයනය කරමින් සමාධිගත තත්ත්වයට පත් වෙලා සමාධිය තමා තුළ ඇති කර ගන්නට ඕන. සීලයත් සමාධියත් ඇති කරගත්ත කෙනෙකුටයි
ඊළඟට ප්‍රඥාව කරා ගමන් කරමින් විදර්ශනා නුවණ ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙන. විදර්ශනා නුවණ ඇති කර ගනිද්දී පරමාර්ථ ධර්මයන් පිළිබඳව මනාව අධ්‍යයනය කරලා ඒ පරමාර්ථ ධර්ම තුල පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තමා විසින්ම තමා තුලින්ම ප්‍රත්‍යක්ෂ කර ගන්නට සාක්ෂාත් කර ගන්නට පුළුවන්කම ලැබුණා. අපිට සක්කාය දිට්ඨිය ආදී සංයෝජනයන් කෙමෙන් අපේ సంతානියෙන් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන. විද්ධිපාද ධර්මයන් දියුණු කරගත්ත කෙනෙකුටයි තමාගේ సంతානිය තුළ ක්‍රියාත්මක වෙන සක්කාය දිට්ඨිය දුරු කරලා මෙතන පුද්ගලයෙක් නැහැ, සත්වයෙක් නැහැ, මම කියලා හඳුන්වන්නට පුළුවන් කෙනෙක් නැහැ. නාම රූප ධර්ම සමූහයක් පමණයි පවතින්නේ. චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම තුනේ එකතුවක් පමණයි මම කියලා මේ හඳුන්වන්නේ. ඒ පරමාර්ථ ධර්මයනුත් එකම ආකාරයක පවතින නෑ. ඒ පරමාර්ථ ධර්මයන් මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනව. ඒ නිසා ඒවා අනිත්‍යයි. ඒ පරමාර්ථ ධර්ම ඇති වී නැති වී යනකොට ඒ තුල ක්‍රියාත්මක වෙනවා ජරාව, ජරා දුක. ඒ වගේම කවදා හෝ දවසකදී හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්මයන් සියල්ලක්ම අභාවයටපත් වෙනව, නැති වෙලා විනාශ ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගෙන නිවන් මාර්ග ඉදිරියට ගමන් කරලා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් හඳුන්වා දුන්නේ මේ ඉද්ධිපාද ධර්මයන් අපට ඒකාන්තයෙන් උපකාර වෙන ආකාරයේ ඔබට වටහා ගන්නට, තීරුම් ගන්නට පුළුවන්කම ලැබුණා. ඉද්ධිපාද ධර්මයන් දියුණු කර ගනිමින් ඔබේ නිවන් මාර්ගයේ ගමන සාක්ෂාත් කරගෙන ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නටම මේ ශ්‍රවණය කළ දහම් කාරණා සමූහය ඔබට ඒකාන්තයෙන් හේතු වාසනා උපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. මේ මොහොතේ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමෙන් සිල්වත් ගුණවත් පිරිසක් බවට පත්වන දහම් ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කරමින් ධර්මඥානෙ දියුණු කරගනිමින් එක්රැස් කරගත්තා වූ මේ උදාාරතර කුසලේ සියලු දෙවියන්ට අයිති වේවා. දිවේසුරු වර්ධනය කරගනිත්වා. දිවියන් උතුම් නිවනින් සැනසෙල්ල උදා කරගනිත්වා. අප නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට මේ කුසල ධර්මයන්පත් වීමෙන් සසර දුකින් එතරව අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගැනීම පිණිසම හේතු වේවා. අප හැම දෙනාට මෙලොව වශයෙන් පැමිණෙන උපද්‍රවයන් දුරු කරගෙන සහනීය සාන්තිය සැනසෙල්ල උදා කරගෙන නිරෝගී සුවය දිගාසිරි සංපත්තිය ඇති කර ගන්නටත් පරලොව ජීවිතයන් සුගතිගාමී බවට පත් කර ගන්නටත් අවසන ජාත්‍යාදී සියලු දුක් වලින් විරහිත වූ සදාකාලික සැනසෙල්ල වෙන අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නටත් ධර්ම ශ්‍රවණමේ උදාර කුසලයේ හැම දිනාටම ඒකාකාරයෙන් හේතු වාසනා උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ අතුරුගිරිය උරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත පූජ්‍යපාද තලගල ධම්මගවීසී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කිය අප සාදුකාරයක් පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතොරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 011130 710 82 011130
71082 කැසට් අලිවිහෙලේ දුරකථන අංකය. ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්මදේශනාවක දායකත්ව ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතොරතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකය 0112 697 140 0112 697 140 ආගමික අංශයේ දුරකථන අංකය. විදේශගතව සිටින ඔබේ ඥාතීත මිත්‍රාදීන්ට පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවහන් ලබන මෙම ධර්මදේශනාවට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.